හරි දරුවනේ අපි පටන් ගමු වැඩේ. ඒතර දරුවෝ මේ ඒතර මෙතන ඉඳලා අපි අලුත් පන්තියක් යනවා 23. ඒකට දරුවෝ පරණ ළමයිට සහභාගී වෙන්න පුළුවන් ඒගොල්ලෝ මේ පාඩම කරගන්න. මේක මුලින් ඉඳලා යන පන්තියක්. ඒතර දරුවෝ අපි මේකේ පළවෙනි පාඩමේ ඉඳලාම යනවා. හැබැයි අපි අද පටන් ගන්න දරුවෝ දෙවෙනි පාඩම හේතුව තමයි ඔයගොල්ලෝ ටියුට් එවල නැහැ අපි. ඒතර දරුවෝ සාකච්ඡා කරන්න ඕන දේවල් පිළිවෙල පොඩි ගැටලුවක් එනවා. ඔයගොල්ලෝ දරුවෝ අලුතෙන් සම්බන්ධ වෙච්ච කට්ටිය තමයි දරුවෝ ඔයගොල්ලෝගේ ලිපිනය සහ නමයි ලිපිනයයි මට එවන්න දරුවෝ ටියුබ් සෙට් එක ඔයගොල්ලෝගේ එවන්න. අද දාන දරුවෝ WhatsApp එකට ඔයගොල්ලෝගේ මේ ලිපිනය සහ නම. හරිද? ඒක දාන්න ක්‍රමන ටියුබ් සෙට් එක එවන්න. පළවෙනි පාඩමේ සහ දෙවෙනි පාඩමේ අපේ ටියුබ් සෙට් එක. එතකොට අද අපි දෙවෙනි පාඩමෙන් පටන් ගන්න දරුවෝ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි කියලා කියන දරුවෝ සාමාන්‍ය මූලිකම කොටස් ටික IT වල. හරිද? පළවෙනි පාඩමේ තියෙන දත්ත සහ තොරතුරු කියන කුඩා පාඩමක්. ඒක ඉතාමත් අමාරු පාඩමක්, ඉතාමත් දේශි පාඩමක්. ඊට පස්සේ දරුවෝ දෙනවා අපිට ඉගෙන ගන්න පරිගණකයේ ඉතිහාසය සහ පරිගණක ගුණාංග කියන කොටස දෙවෙනි පාඩම. අද අපි දරුවෝ දෙවෙනි පාඩම පටන් ගන්නවා. දෙවෙනි පාඩම ඉවර වෙච්ච වහාම අලුත් ළමයින්ට පළවෙනි පාඩම කියලා දෙනවා. ඒකේ දරුවෝ පාඩම් දෙක අතර ලොකු සම්බන්ධයක් නැහැ. ලොකු සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ මේකයි මේක අතර ඒක පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි අතර රඳා පැවැත්මක් නැහැ. පළවෙනි පාඩම ඉගෙනගෙන තියෙන්න ඕනේ නැහැ. දෙවෙනි පාඩම ඉගෙන ගන්න. දෙවෙනි පාඩම ඉගෙනගෙන තියෙන්න ඕනේ නැහැ. පළවෙනි පාඩම ඉගෙන ගන්න. ඒ දෙක වියුක්තව තියෙනවා. අපි අද ඉඳලා ඒක පටන් ගන්නවා දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම ඉවර වෙච්ච වහා පළවෙනි පාඩම පටන් ගන්නවා. මම ඔයගොල්ලෝගේ ටියුට් සෙට් එක එවනකොට පළවෙනි පාඩමේ පාඩමයි කියන එවනවා දරුවෝ. එතකොට දෙකම අපි කරගෙන යමු. හරි. අපි එන වැඩේ පටන් ගමු දරුවෝ අද. ඔයගොල්ලෝ ලියන්න තියෙන පොත ගන්න. අරගෙන දාන්න දෙවන ඒකකය. දෙවන ඒකකය. දැන් කලබල වෙන්න එපා පළවෙනි ඒකකේ මේ කියලා. හරි. දෙවන ඒකකය. දෙවන ඒකකය. හරිද? පරිගණක පරිණාමය සහ නූතන පරිගණක. පරිගණක පරිණාමය සහ නූතන පරිගණක. හරිද? එතකොට දරුවෝ අපේ මේ පාඩමේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න එකයි පරිගණක දෘඩාංග ගැන ඉගෙන ගන්න එකයි. ඒතර මුලින්ම තියෙන දරුවෝ ඉතිහාසය කියන කොටස මේ ටික දරුවෝ ටිකක් පාඩම් කර ගන්න ඕන කොටසක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට කටපාඩමේ තියෙන්න ඕන කොටසක්. හැබැයි දරුවෝ ඒකෙන් ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැති කියලාත් මතක තියෙන්න ඕන. ඒතර ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැති වුණාට ලකුණු 4ක් 5ක් වුණත් දරුවෝ අපේ A level වලදී ඉතාමත් වටිනවා අපේ ඉෆර්ට් එක වැඩි කරගන්න. මොකද දරුවෝ ඉෆර්ට් ස්කෝර් එක මත තමයි අපි කැම්පස් එකේ යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒකෙන්ද අපි කැම්පස් යන්න නම් එක ලකුණ කියන එකත් ඉතා වැදගත්. ඒකෙන්ද මේ පාඩමේ මේ ඉතිහාසය කියන කොටසට තියෙන අවධානය ඉතාමත් වැදගත්. මොකද මේකෙන් අනිවාර්යෙන් MCQ දෙකක් එනවා. ඒ MCQ දෙක කොට දාගන්න මේ කරුණු ටික හරියට පාඩම් කරගන්න ඕන දරුවෝ. හරිද? දැන් අපි වෙන වැඩේ පටන් ගන්න හදන්නේ පරිගණක ඉතිහාසය. මේකේ රෙකෝඩින් එකක් මම දානවා දරුවෝ. ඔබට අවශ්‍ය නම් නැවත ඒක බලා ගන්නත් පුළුවන්. හරිද? පන්තියට සම්බන්ධ වෙන්න දිගටම ඊට පස්සේ ඔයගොල්ලෝ රෙකෝඩින් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ පන්තියට සම්බන්ධ වුණොත්. ඊට පස්සේ ඔයගොල්ලෝ වැඩ ටික ක්‍රමානුකූලව කරගෙන යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ යම් කිසි මට්ටමකට ආවම පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම කරලා ඉවරුණෙන් පස්සේ මම අලුත් ළමයි ටිකත් දෙවෙනි කණ්ඩායමත් එක්ක මේ පළවෙනි කණ්ඩායමත් එක්ක සම්බන්ධ කරනවා. හරි නේද? කියන්නේ දැම්ම නෙවෙයි දරුවෝ ඒක ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රමාණයට ආවා. හරි. ඊළඟ ලියන්න දරුවෝ නම් තොරතුරු හා sannivedana තාක්ෂණයේ
ඉතිහාසයට අනුව තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ඉතිහාසයට අනුව එය ප්‍රධාන කාල වකවානු 4කට බෙදා දැක්විය හැක. එය ප්‍රධාන කාල වකවානු 4කට බෙදා දැක්විය හැක. හරිනේ දරුවෝ ගන්න වෙන පාට පෙරලා. අරගෙන දාන්න 1 పూర్ව යාන්ත්‍රික යුගය. పూర్ව යාන්ත්‍රික යුගය. పూర్ව යාන්ත්‍රික යුගය කියන්නේ යාන්ත්‍රික යුගයට පෙර. 2 යාන්ත්‍රික යුගය. 2 යාන්ත්‍රික යුගය. 3 විද්‍යුත් යාන්ත්‍රික යුගය. විද්‍යුත් යාන්ත්‍රික යුගය. ඊළඟට 4 විද්‍යුත් යුගය. විද්‍යුත් යුගය. තර බලන්න දරෝ වකවානු 4 పూర్ව යාන්ත්‍රික යුගය ඔහොම පාඩම් කරගන්න. යාන්ත්‍රික යුගය, විද්‍යුත් යාන්ත්‍රික යුගය, විද්‍යුත් යුගය. හරිද? දරුවෝ මේ పూర్ව යාන්ත්‍රික යුගය කියන කාලෙදී ඒ කියන්නේ යාන්ත්‍රික තාක්ෂණය කියන එක හොයාගෙන තිබිච්ච නැති කාලේ. යාන්ත්‍රික තාක්ෂණය කියන එක එන්නේ දරුවෝ රෝදය කියන එක නිපදවීමත් සමගනේ. රෝදය, දැති රෝදය. ඔන්න ওই දේවල් නිපදවීමත් එක්ක තමයි දරුවෝ යාන්ත්‍රික යුගය උදා වෙන්නේ. ඔය රෝදය කියන එක එහෙම නැත්නම් දැති රෝදය කියන එක යොදාගෙන නැත්නම් ඒක කියන්නේ නිපදවල නැති කාලේ ඊට කලින් කාලේ තමයි දරුවෝ పూర్ව යාන්ත්‍රික යුගය කියන්නේ. හරිද? ඒතරේ పూర్ව යාන්ත්‍රිකයේ දරුවෝ ඒතකොට මෙකැනිකල් වැඩ නැහැ. යාන්ත්‍රික වැඩ නැහැ. හරි නේද? යාන්ත්‍රික වැඩ නැහැ. එතකොට අන්න ඒ කාලෙත් දරුවෝ මේ පරිගණක සංකල්පය. පරිගණක සංකල්පය කියන්නේ දරුවෝ ගණිතමය සංකල්පය. මේක ගණන් මත පදනම් වෙච්ච සංකල්පයක් තමයි. හරිද? දැන් ඒ පාර බය වෙන්න එපා. අපි මේ ගණන් ගොඩාක් ඉගෙන ගන්නවා. මේකේ ගණන් තියෙන එක පාඩම. හරිද? එතකොට දරුවෝ මේ పూర్ව යාන්ත්‍රික යුගයේදී දරුවෝ ඇබකසය කියන උපාංගය තියෙනවා. ඒ කාලේ තමයි ඇබකසය කියන උපාංගය නිර්මාණය කළ තියෙන්නේ. මේ ඇබකසය කියන උපාංගය පාවිච්චි කළ දරුවෝ పూర్ව යාන්ත්‍රික යුගයේදී ගණනය කිරීම කටයුතු කරලා තියෙනවා. හරිද? ඒතර මේ ඇබකසය කියන්නේ ඔයගොල්ලෝ පොඩි කාලේ පාවිච්චි කරපු ගණක රාමුව කියන සංකල්පය. ඒ ගණක රාමුව කියන සංකල්පය පාවිච්චි කළ තමයි දරුවෝ పూర్ව යාන්ත්‍රික යුගයේදී ගණිත කටයුතු කරලා තියෙන්නේ. පැහැදිලිද? උදේට සාමාන්‍යයෙන් අපි හිතන ඒ කාලේ දරුවෝ ගොඩක් වෙලාවට තියෙන දරුවෝ පොඩි පොඩි කර්මාන්තනේ. කර්මාන්තය කියලා කියන්නේ යාන්ත්‍රික කර්මාන්ත නෙවෙයි. සත්ව ගුණ කොයි බලවල්, එළවලු කොයි බලවල් ඔය බැටලෝ ටිකක් හිටියනම් උදේට බැටලෝ කීයක් හිටියද කියලා දරුවෝ ගණකරාමුවේ දාලා අවසර ගා බැටලෝ කීයක් ආවද කියලා බලාගත්ත නම් එතකොට යාට බලා ගන්න පුළුවන් කොඩිය කී දෙනෙක් කෑවද කියලා. අන්න ඒ ක්‍රමය තමයි ඒ කාලේ පාවිච්චි කරන්නේ. හරිද? ඕක මතක තියාගන්න බැරි හින්දා. මොකද ගණිත ක්‍රමයක් තිබිච්ච නැති හින්දා. හරිද? එතකොට යන දරුවෝ పూర్ව යාන්ත්‍රික යුගයේදී මාතෘකාව දානක పూర్ව යාන්ත්‍රික යුගය කියන పూర్ව යාන්ත්‍රික යුගය. කියන්නේ పూర్ව යාන්ත්‍රික යුගයේදී ඇබකසය නැමැති උපාංගය භාවිතා විය. ඇබකසය නැමැති උපාංගය භාවිතා විය. ඇබකසය නැමැති උපාංගය නිර්මාණය කරන ලද්දේ ඇබකසය නැමැති උපාංගය නිර්මාණය කරන ලද්දේ චීන ජාතිකයින් විසිනි. චීන ජාතිකයින් විසිනි.
හරිද? චීන ජාතිකයින්ට අමතරව ජපාන් ජාතිකයින් කොරියාව ඇමරිකාව වැනි රටවල් විසින්ද මෙම ඇබකසය නැමැති උපාන්ගය භාවිතා කරන ලදී. හරිද? ඇබකසය නැමැති උපාන්ගය භාවිතා කිරීමෙන් ඇබකසය නැමැති උපාන්ගය භාවිතා කිරීමෙන් බොහෝ විට සංඛ්‍යාත්මක අගයන් නිරූපණය කරලා දී. ඒ තමයි ඇබකසය කියන්නේ මෙන්න මේ වගේ උපකරණයක්. මහා ලොකු දෙයක් නෙවෙයි දරුවෝ ඔයගොල්ලෝ දාන ගණිත රාමු. ඒනටතර පොඩි රූප සටහනක් ඇදලා තියන්න නිකන් වගේ උපක් වෙන්න පුළුවන්. එක එක විදිහේ ගණක රාමු තියෙනවා දරුවෝ. හොඳද? හරි. මේ එක් විදිහක ගණක රාමුවක්. මේක තමයි ඇබකසය කියලා කියන්නේ. චීන ජාතිකයන් හොයාගත්ත එක නම් ඔයිට වඩා වෙනස්. දරුවෝ ඒගොල්ලෝ බ්ලැන්කට් තමයි ඔයගොල්ලෝ පාවිච්චි කරලා දෙන්නේ. දැන් තමයි පබළු අනම්මනම් පාවිච්චි කරන්නේ. හරිද? මෙන්න මේ පොඩි රූප සටහන් දාලා ලොකුට අඳින්න එපා. චුටි කාලේ. ඇඳලා ලියන්න ඇබකසය කියලා. ඇබකසය. අන්නදරු කරන්න අග තමයි යාන්ත්‍රික යුගයේ පෙර පූර්ව යාන්ත්‍රික යුගයේදී ගණිත කර්ම සඳහා පාවිච්චි වෙච්ච උපාංගය. හරි. එච්චරයි දරුවෝ ඒකේ ඉතිහාසයක් නැහැ පූර්ව යාන්ත්‍රික යුගයේ. අන්න දරුවෝ ඊට පස්සේ මාතෘකාව යාන්ත්‍රික යුගය. යාන්ත්‍රික යුගය. දැන් දරුවෝ දැන් කාලේ වගේ නෙවෙයි. මේ කාලේ ලොකුවට තිබිච්ච ගණිත කර්මයන් ටිකනේ දරුවෝ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම කියන එක. හරිද?
මේ එකතු කිරීම කියන එක කරන්න ලේසි දරුවෝ. මේක වුණත් නෑ. අඩු කර ගන්නත් ලේසි දරුවෝ. හැබැයි ಗುಣ කරනවායි කියලා කියන දරුවෝ ටිකක් සංකීර්ණ වැඩක්. එතකොට දරුවෝ මේ ಗುಣ කිරීම කියන සංකීර්ණ කටයුත්ත හරිද දැන් අපිට සංකීර්ණ නෑ දරුවෝ අපි බුද්ධිමත් ඊගොල්ලන්ට වඩා. හැබැයි ඒගොල්ලෝ කාලේ වෙනකොට ඒ අතීත කාලේ වෙනකොට මේගොල්ලෝ ඉතර බුද්ධිමත් නෑ දරුවෝ. හරිද? එතකොට දරුවෝ මේ ගුණිත ඒ කියන්නේ ගුණ කිරීම කියන සංකල්පය එකතු කිරීමෙන් කරන්න පුළුවන් කියලා හොයා ගන්නවා කුජලේ. එයා හොයා ගන්නවා මේ ගුණ කිරීමත් එකතු කිරීමක් වගේ කරන්න පුළුවන් කියලා. ඒ ක්‍රමේ තමයි ලඝු ගණක. ලඝු ගණක. එතකොට තමයි මේ ලඝු ගණක කියන සංකල්පය ඉදිරිපත් කරනවා නේපියර්, ජෝන් නේපියර් පුජ්‍යලයා ඉදිරිපත් කරනවා ලඝු ගණක කියන සංකල්පය. එයා ඒ සංකල්පය හරහා ඉදිරිපත් කරනවා ඕනෑම ගුණ කිරීමක් එකතු කිරීමක් ආධාරයෙන් කරන්න පුළුවන්. හරි. එතකොට මේ වැඩේ කරන්න එයාට අපිට දැන් ලඝු ගණක පොතක් තියෙනවනේ දරුවෝ. අපි ගාව. ඒ වගේ ලඝු ගණක වගු සටහන් කරපු දෙයක් ඕන වෙනවා යාට. එයා මොකද කරන්නේ? ඇද්දල අරගෙන ඒ ඇද්දල තීරුවල පොඩි තීරුවල ලඝු ගණක වගු සටහන් කරනවා. සටහන් කළා එයා ලඝු ගණක පොත වෙනුවට ඇද්දල තීරු සෙට් එකක් හදනවා. ඒ ඇද්දල තීරු සෙට් එකේ තමයි දරු ලඝු ගණක ටික තියෙන්නේ. වගු ටික. අන්න ඒ වලට අපි කියනවා දරුවෝ නේපියර් බොන්ඩ්. හොයාගත්ත කුජලයා ජෝන් නේපියර් ලඝු ගණක සංකල්පය. ඒ ටික ලකුණු ඇද්දල තීරු වලට කියන මොනවද? නේපියර් බොන්ඩ්ස්. හරිද? නේපියර් බොන්ඩ්ස්. හරිද? අන්න දරුවෝ මේක යාන්ත්‍රික යුගයේ මුල් අවධියේදී සිද්ධ වෙච්ච දෙයක්. අපි මේක ගැන ලියා ගන්න හදන්න. ලියමු දරුවෝ. ලඝු ගණක සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ ජෝන් නේපියර් විසිනි. ජෝන් නේපියර් මේක දරුවෝ ලස්සන කතන්දරයක් වගේ මතක තියාගන්න. ඒක ලේසි. ජෝන් නේපියර් විසිනි. දැන් ඔයගොල්ලෝ හිතන්න එපා ICT කියන්නේ මේ ඉතිහාස පාඩම් කරන්න තියෙන එකක් කියලා. අනේ නෑ දරුවෝ. මේ පාඩමේ විතරයි. ජෝන් නේපියර් විසිනි. ඔහු ස්කොට්ලන්ත ජාතික වැසියෙකි. වෙනම ලියන දරුවෝ ජෝන් නේපියර් විසින් ඉදිරිපත් කරන ලද්දේ මෙම ලඝු ගණක සංකල්පය භාවිතා කරමින් ඕනෑම ගුණ කිරීමක් එකතුවක් ලෙස ඉදිරිපත් කළ හැකි බවයි. ඊළඟ කාරණේ මන් දරුවෝ මේ දෙන්නේ පුළුවන් තරම් ෂෝට් කරලා අවශ්‍යම කරුණු විතරයි. නිකම් බොරුවට වැල්මට අරන් ලියන්න ඕනේ නෑ අපි.
ජෝන් නේපියර්ගේ අම්මා කවුද තාත්තා කවුද එයා ඉපදුනේ මොන අවුරුද්දේද එයා ස්කොට්ලන්තේ මොන පැත්තේද හිටියේ ඒව ඕනේ නෑ දරු වාට ඒව ඕන මහා ඉතිහාස පාඩමක් ඉගෙන ගන්න යන්නේ එහෙනම් දරුවා ඉතිහාසය කරා ඒ දරුවෝ අපිට මේ ඕන වෙන ටික විතරයි මේකත් ඇත්තටම ඕනේ නෑ ඒනට සිලබස් එකේ තියෙන හින්දා අපි ඉගෙන ගන්න හරිද මම කියන්නේ මේකත් කම්පියුටර් ඉගෙන ගන්න කෙනෙක්ට ලොකුවට ඕන වෙන දෙයක් නෙමෙයි තමයි හැබැයි අර පොඩ්ඩක් අපි යම් දෙයක් ඉගෙන ගන්නකොට විෂයක් ඉගෙන ගන්නකොට ඒක ඉතිහාසය ගැන දැනගෙන ඉන්න බෑ දරුවෝ මේක කොහොමද ආයේ මේ විෂය කොහෙන් ආපු එකක්ද කියලා හරි ඒකයි මේ උගන්වන්නේ හැබැයි දරුවෝ මම මේ දෙන ටික පාඩම් කරාම ඇති එතනින් එහාට කිසිදු දෙයක් හොයන්න අවශ්‍ය නැහැ පාස් පේපර් මේක දෙනවා උගලන්ට යුනිට් 1 සහ යුනිට් 2 වල පාස් පේපර් ටියුට් එක දෙනවා ඊට පස්සේ දරුවෝ ෆ්ලෑෂ් බුක් එක හම්බ වෙනවා ඉතින් දරුවෝ මහ ලොකු දෙයක් නැහැ හරිද හරි මට තප්පරයක් දෙන්න දරුවෝ පොඩ්ඩක් හරිද මම කිව්වේ මේ පොත ගැන දරුවෝ මේ තියෙන්නේ පාස් පේපර් පොත දැන් පරිදි හිතන්නේ පාස් පේපර් පොත කොච්චර පොඩිද කියලා නෑ මේ යුනිට් වයිස් වෙන් කරපු පොතක් මේක ඔයගොල්ලන්ට එවනවා මේකේ තමයි දරුවෝ සියලුම පාස් පේපර් ටික තියෙන්නේ මෙතෙක් ආපු අවුරුදු කීපය එතකොට දරුවෝ අපි වැඩ කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි කරන වැඩ ටික ප්‍රමාණවත්ද කියලා මේ පාස් පේපර් කරනකොට හරිද ඒකින්ද මම බය නැතුව කියන්නේ මම කියන ටික පාඩම් කරාම හරිනේ ඊට පස්සේ මේ වගේ ෆ්ලෑෂ් බුක් එකක් තියෙනවා යුනිට් 1 වලට ඒව වගේම කරාම ඔයගොල්ලෝ පාඩම් කරන්නත් ප්ලීස් හරිද අපි මේ වැඩේ කරමු හරි එතකොට දරුවෝ නේපියර් විසින් තමයි මේ ඇත්තල මේ සෝරි ලඝු ගණක සංකල්ප ඉදිරිපත් කරන්නේ ඊට පස්සේ ලියන දරුවෝ මෙම ලඝු ගණක ගණනය කිරීම සඳහා ලඝු ගණක වගු අවශ්‍ය වේ. ලඝු ගණක වගු අවශ්‍ය වේ. එම ලඝු ගණක වගු
සටහන් කරන ලද ඇත්තල තීරු ජෝන් නේපියර් විසින් නිර්මාණය කරන ලදී. ඒවා නේපියර් බෝන්ස් ලෙස හඳුන්වන ලදී. ඒවා නේපියර් බෝන්ස් ලෙස හඳුන්වන ලදී. මම දාන රූප සටහන් අඳින්න යන්නේ නැහැ. ඕගොල්ලන්ට එන ටියුට් එකේ සම්පූර්ණ රූප සටහන් තියෙනවා දරුවෝ. මතක ඇතුව අද පන්ති ඉවර වෙච්ච ගමන් ඔයාගේ ඇඩ්‍රස් එකයි මේකයි දාන්න ටියුට් එකේ බලන්න. හරි. දැන් දරුවෝ මේ ජෝන් නේපියර් විසින් ලඝු ගණක සංකල්ප ඉදිරිපත් කරනවානේ. මේක බලාගෙන ඉන්න ඉංගලන්ත ජාතිකයින් හදනවා සර්පණ රූල කියලා රූල. සර්පණ කියන්නේ දරුවෝ අර එකමත් එක චලනය වෙනවා කියන එක. ඒ කියන්නේ දරුවෝ දැන් මේක නම් පෑන මම මේ ඇඟිල්ල මේ කුඩින් මෙහෙම ගෙනිච්චාම කියන්නේ සර්පණය වුණා කියලා නේ. සර්පණය වෙනවා. ඒතර සර්පණ රූලක් කියලා කියන්නේ රූලක් උඩ තව රූලක් චලනය වෙනවා දරුවෝ. හරිද? ඒව ගැන ලොකුවට හිතන්න යන්න එපා. නම් මතක තියාගත්තාම ඇත්තට ඇති. මම අර තේරුම් ගන්න ඕන හින්දා කිව්වේ සර්පණ කියන්නේ තල්ලු වෙලා යනවා ලිස්සල යනවා කියන්නේ. එතකොට දරුවෝ ඉංගලන්ත ජාතිකයින් මෙන්න මේ ලඝු ගණක සංකල්ප පාවිච්චි කරලා සර්පණ රූල කියන එක නිර්මාණය කරනවා ඊට පස්සේ. ලියන්න දරුවෝ. ජෝන් නේපියර්ගේ ලඝු ගණක සංකල්පය ජෝන් නේපියර්ගේ ලඝු ගණක සංකල්පය පදනම් කරගනිමින් ඉංගලන්ත ජාතිකයින් විසින් සර්පණ රූල නිර්මාණය කරන ලදී. සර්පණ රූල නිර්මාණය කරන ලදී. සර්පණ රූල නිර්මාණය කරන ලදී. හරි දරුවෝ. ඊට පස්සේ දරුවෝ මුලින්ම යාන්ත්‍රික කැල්කියුලේටරය කියන එක නිපදවනවා. යාන්ත්‍රික කැල්කියුලේටරය කියන එක නිපදවනවා. යාන්ත්‍රික කැල්කියුලේටර්. මේ යාන්ත්‍රික කැල්කියුලේටරේ නිපදවන්නේ දරුවෝ බ්ලේස් පැස්කල් කියන පුද්ගලයෙක්. මේ බ්ලේස් පැස්කල් කියන පුද්ගලයා විසින් නිපදවනවා මේ ඒ කියන්නේ මේ නිර්මාණය කරන යාන්ත්‍රික කැල්කියුලේටරෙන් කරන්න පුළුවන් දරුවෝ එකතු කිරීම සහ අඩු කිරීම විතරයි. බලන්න දරුවෝ ඒ මිනිස්සු කොච්චර වෙහෙසුනාද කියලා අපි මේ ඉන්න තත්ත්වයටපත් කරා. සමහරට අප වෙන්න පුළුවන් ඒ කාලේ. හරිද? ඒතකොට තේරුම් ගන්න කොච්චර කැපවීමක් කළාද මේ එකතු කරන්න අඩු කරන්න යන්ත්‍රයක් හදලා. දැන් දරුවෝ හරි සිම්පල් දෙයක් නේ උග. ප්‍රෝග්‍රෑම් එකකුත් දෙයි පොඩි එකේ කය අවසරයි. එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම දාලා කැල්කියුලේටරයක්. දැන් බලන්න අපිට බෑනේ අර කියන 6 4 උන්න පුළුවන්. ඔයගොල්ලන්ටත් පුළුවන් වෙන දරුවෝ බය වෙන්නේ Python පාඩම කරපු ගමන්. හරි? කරපු ගමන් නෙමෙයි. කල්ලා GUI කියන සංකල්පෙට ගියයින් පස්සේ කාලෙට ඒක ගැන හිතන්න යන්න එපා. හරි. එහෙනම් ලියමු දරුවෝ.
प्रथम यांत्रिक कैलकुलेटर प्रथम यांत्रिक कैलकुलेटर निर्माणය කරන ලද්දේ ब्लेस पैस्कल විසිනි. ब्लेस पैस्कल විසිනි. ब्लेस पैस्कल යනු ප්‍රංශ ජාතිකයෙකි. ब्लेस पैस्कल යනු ප්‍රංශ ජාතිකයෙකි. ब्लेस पैस्कल කියන්නේ දරුවෝ ප්‍රංශ ජාතිකයෙක්. මේක සරල පාඩමක්ද? වෙනම ලියන දරුවෝ මෙම යාන්ත්‍රික කැල්කියුලේටරය තුල බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් කරන ලද බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් කරන ලද දැතිරෝධ පේලියක් පැවතුනි. දැතිරෝධ පේලියක් පැවතුනි. මෙමගින් සිදු කර ගැනීමට හැකි වූයේ එකතු කිරීම සහ අඩු කිරීම පමණි. එකතු කිරීම සහ අඩු කිරීම පමණි. දර ඔන්නෝ මතක තියාගන්න. ඒක යාන්ත්‍රික තාක්ෂණයෙන් පාවිච්චි කරපු කින්ද දැතිරෝධ තිබුණ පේලියක්. ඒ දැතිරෝධ වල බිඳුවේ ඉඳලා 9ට ඉලක්කම් තිබුණා. ඕක පොඩ්ඩක් මතක තියාගන්න දරුවෝ MCQ වලට අහනවා. හරි දරුවෝ. ඊට පස්සේ දරුවෝ පැස්කල් ලයින් යන්ත්‍රයෙන් පස්සේ මේ නම ලිව්වේ නෑ නේද? ලියන්න. ලියන්න දරුවෝ මෙහෙම. AC පැස්කල් විසින් නිර්මාණය කරන ලද මේ යාන්ත්‍රික කැල්කියුලේටරය පැස්කලයින් යන්ත්‍රය ලෙස හඳුන්වනු ලැබේ. පැස්කලයින් යන්ත්‍රය ලෙස හඳුන්වනු ලැබේ. පැස්කලයින් යන්ත්‍රය ලෙස හඳුන්වනු ලැබේ. හරි දරුවෝ ඊට පස්සේ
දරුවෝ දැන් මේකෙන් කරන්න පුළුවන් එකතු කිරීම අඩු කිරීම විතරයිනේ. පැස්කල් අයින් යන්ත්‍රයෙන් කරන්න පුළුවන් එකතු කිරීම අඩු කිරීම විතරයි. හරිද? ඒකට දරුවෝ ඊට පස්සේ නිර්මාණය කරනවා ස්ටෙප් රෙකෝඩර් කියලා යන්ත්‍රයක්. ස්ටෙප් රෙකෝඩර් කියලා යන්ත්‍රයක්. ඒකෙන් දරුවෝ එකතු කරන්නත් පුළුවන්, අඩු කරන්නත් පුළුවන්, වැඩි කරන්නත් පුළුවන්, බෙදන්නත් පුළුවන්. දරුවෝ පරිගණකයේදී වැඩි කිරීමට දාන්න තව ලකුණ මොකද? නැත්නම් විපරීතන්නේ මේ වැඩි කිරීම ලකුණ ලියා ගන්න දන්නේ. හරිද? ඒ වගේ. එතකොට දරුවෝ මේ ස්ටෙප් රෙකෝඩර් කියන යන්ත්‍රය ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් විසින් තමයි නිපදවන්නේ. ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් කියන පුද්ගලයා තමයි නිපදවන්නේ. හරිද? ලියමු දරුවෝ. ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම්. ගොඩ්ෆ්‍රීඩ්. හරිද? ගොඩ්ෆ්‍රීඩ් හොඳේ ෆ්‍රීඩ්. ගොඩ්ෆ්‍රීඩ්. ෆ්‍රීඩ්. විල්හෙල්ම්. විල්හෙල්ම්. ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් විසින් ස්ටෙප් රෙකෝඩර් නැමැති යන්ත්‍රය නිර්මාණය කරන ලදී. මෙම යන්ත්‍රය මගින් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම. යන කටයුතු සිදු කරගත හැකිය. ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් හදනවා ස්ටෙප් රෙකෝඩර් එක. එකෙන් එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න, බෙදන්න පුළුවන්. දරුවෝ මේකේ දශමය ක්‍රමයක් පාවිච්චි කරා. මේ කැල්කියුලේටරේ දශම සංඛ්‍යාවක් පාවිච්චි කරා. එකක් ලියන්න. ස්ටෙප් රෙකෝඩරය තුල දශම සංඛ්‍යා පවා භාවිතයට ගන්නා ලදී. දශම සංඛ්‍යා පවා භාවිතයට ගන්නා ලදී. එබැවින් ස්ටෙප් රෙකෝඩරය යනු නූතන ඩිජිටල් කැල්කියුලේටරේ යාන්ත්‍රික ස්වරූපයයි. නූතන ඩිජිටල් කැල්කියුලේටරේ යාන්ත්‍රික ස්වරූපයයි. හරි. දැන් කොට දරුවෝ මුලින්ම ඇබකසේ හැදුවා. ඇබකසේ හදලා ඉවර වෙලා ඊට පස්සේ දරුවෝ ආවා සර්පන රූලට. සර්පන රූලට කලින් දරුවෝ ඇද්දල තීරු ගැන කතා කරා අපි ලඝු ගණක සංකල්ප. ඊට සර්පන රූලෙන් පස්සේ පැස්කලයින් යන්ත්‍රයට ආවා.
ඒවා හදපු එක්කෙනාගේ නමත් මතක තියෙනවා හරිද? ඊට පස්සේ පැස්කලයින් යන්ත්‍රය හැදුවෙන් පස්සේ ඒකෙන් පස්සේ ස්ටෙප් රෙකෝඩ් එකට ආවා ජෝසප් ජැකුවාර්ඩ්. හරිද? සෝරි ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම්ගේ. හරිද? ඊට පස්සේ දරුවෝ එතකොට ඒ යන්ත්‍රයෙන් කරන්න පුළුවන් එකතු කිරීම, වැඩි කිරීම, බෙදීම ඔක්කොම කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ තව විශේෂත්වය තමයි දශම සංඛ්‍යා පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අපි ඒක නූතන කැල්කියුලේටරේ යාන්ත්‍රික ස්වරූපයේ විදිහට සලකනවා. නූතන ඩිජිටල් කැල්කියුලේටර් එකක් අපි ගාව තියෙනවා. හරි දරුවෝ. ඊට පස්සේ දරුවෝ සිදුරුපත් කියලා දෙයක් නිර්මාණය වෙනවා. සිදුරුපත් පංච් කාඩ් කියලා අපි මේ වලට කියන්නේ. මේ සිදුරුපත් නැත්නම් පංච් කාඩ් කියන සංකල්පය හරිද? ඉදිරිපත් කරන්නේ ජෝසප් ජැකුවාර්ඩ් කියලා පුද්ගලයෙක්. ජෝසප් ජැකුවාර්ඩ්. හරි. මේ ජෝසප් ජැකුවාර්ඩ් කියන පුද්ගලයා මෙන්න මේ සිදුරුපත් කියන එක හඳුන්වලා දෙනවා. එයා නම් දරුවෝ මේ සිදුරුපත් පාවිච්චි කරේ කම්පියුටරයක් හදන්න නෙමෙයි. එයා රෙදි වියන පුද්ගලයෙක් ඒ කාලේ. ඒ රෙදි වියනකොට රෙදි වලට විවිධ රටා දාන්න එයා හඳුන්වලා දෙනවා දරුවෝ මොකද්ද? සිදුරුපත් කියන සංකල්පය. ඒතකොට දරුවෝ ඒ කාලේ රෙදි ලිව්වේ ඔක්කොම එකම විදියට තනි පාටට. හැබැයි මෙයා විසින් මේ සිදුරුපත් සංකල්ප ඉදිරිපත් කළා විවිධ රටා දාලා රෙදි වියන්න පටන් ගන්නවා. ඒක දරුවෝ පසු කාලීනව පාවිච්චි කරනවා පරිගණකයක්. හරිද? නැතෝ මෙයා පරිගණකයක් නිෂ්පාදනය කරන්න උදව් වෙච්ච කෙනෙක් නෙවෙයි. හොඳේ පටලවා ගන්න එපා. මෙයාගේ නම වැටෙන්නේ ඇයි? මෙයාගේ මේ නව ක්‍රමය පාදක වුණා පරිගණක නිර්මාණය කරන්න. ඒතකොට දරුවෝ මොකද මේ සිදුරුපතක් කියන්නේ? ඒක දරුවෝ නිකන් අපි හිතමු කාඩ්බෝඩ් කාඩ් එකක්. ඒ කාඩ්බෝඩ් කාඩ් එකේ ඉලක්කම් දාලා තියෙනවා 0 1 2 3 4 5 ඔය විදිහට 9 වෙනකම් තියෙනවා 0 1 2 3 4 5 පේලි කීපයක් තියෙනවා දරුවෝ විශාල සංඛ්‍යාවක් තියෙනවා හරිද මම දරුවෝ දැන් මේකේ ලකුණු කරන්නේ මේ ඉලක්කම් ටිකක් විතරයි 10ක් නැත්නම් 9 වෙනකම් තියෙනවා දැන් බලන්න දරුවෝ මෙයා ගත්ත ක්‍රමය ලස්සන ක්‍රමයක්. ලස්සන ක්‍රමයක්. මම මේ 9ට කියන එක මේ හරියට දාන්නම්. 6 7 8 9. ඔය විදිහට මේ හැම එකෙම තියෙනවා. හරිද? දැන් හිතන්න අපිට මේකේ නම්බර් එකක් කපඩා කරන්න ඕන වුණා කියලා. අපි හිතමු අපිට මේකේ කපඩා කරන්න ඕන 23යි 45යි 1.6 කියලා. එතකොට කරන්නේ මොකක්ද දන්නවද? දෙක තියෙන තැන මුලින්ම හොයලා ඒක සිදුරු කරනවා. ඒක යුත් කරනවා. ඒක අයින් කරනවා. තුන තියෙන තැන හෙව්වා ඒක සිදු කරා අයින් කරා. හතර තියෙන තැන හෙව්වා ඒක සිදු කරා අයින් කරා. පහ තියෙන තැන හෙව්වා ඒක සිදු කරා අයින් කරා. ඊළඟ එක තියෙන තැන හෙව්වා සිදු කරා එක අයින් වුණා. බිඳුව සිදු කරා අයින් කරා. 6 කියන තැන සිදු කරා අයින් කරා. දැන් දරුවෝ මේ කාඩ් එක බලන ඕනේ කෙනෙක්ට මේ අංක හොයාගන්න පුළුවන්. කරන්නේ සරල සංකල්පයක්. ඒතර මේ සංකල්ප පාවිච්චි කරාම වලටද රෙදි ලියන්න. රටා දාන්න. පසුකාලීනව මේක පාවිච්චි කරා අපි දත්ත ගබඩා කරා. දැන් දරුවෝ ටෙලිෆෝන් නම්බර් එකක් උනත් මේ විදිහට ගබඩා කරන්න පුළුවන්. ඕනම සංඛ්‍යා දෙකක් මේ විදිහට ගබඩා කරන්න පුළුවන්. ඒක තුන ආදානයක් විදිහට දෙන්න පුළුවන්. පැහැදිලිද? මේකට තමයි සිදුරු පද කියන්නේ. අපි ලියමු. දැන් ජෝසප් ජැකුවාර්ඩ් විසින් සිදුරුපත් නැමැති සංකල්පය හඳුන්වා දෙන ලදී. ඔහු විසින් එම සංකල්පය හඳුන්වා දෙන ලද්දේ රෙදි ලිවීමේදී
රටාවන් මතු කිරීම සඳහාය. රටාවන් මතු කිරීම සඳහාය. රටාවන් මතු කිරීම සඳහාය. නමුත් පසු කාලීනව මෙම සිදුරුපත් දත්ත ආදානය කිරීම සහ ප්‍රතිදානය කිරීම සඳහා භාවිතා කරන ලදී. දත්ත ආදානය කිරීම සහ ප්‍රතිදානය කිරීම සඳහා භාවිතා කරන ලදී. රසවත් දරුවෝ ඉතිහාසය ඉගෙන ගන්න. ගණන් හදනට වඩා. මේක අඳිනවද? වඩා හොඳයි නේද? සිදුරුපත් අඳින්න දරුවෝ ලස්සනට. මෙතන ඉලක්කම් ටික උඩින් දාලා ඒකෙන් සිදුරු කරලා පෙන්නන්න. එතන අංක නෑ හොඳේ. සිදුරු කරාම ඉලක්කම ඉතුරු වෙන්නේ නැහැ දරුවෝ. ඉලක්කම අයින් වෙනවා. ඇඳලා පෙන්නන්න. අපේ දරුවෝ ඉතින් ගන්නේ මේ දරුවෝ රූප සහ නොකර ටියුට් එකේ තියෙන පුද්ගලයාගේ රූපෙත් එක්ක ඒ උනාට දරුවෝ අපේ නෝට් එක හරියට කම්ප්ලීට් කරගන්න එපා. හරි. අවස්ථාවෙන් වල රූප අදින්න අනවශ්‍ය රූප අදින්න. හරි. ජෝසප් ජැක්වාර්ඩ් කියන සිදුරුපත හරි. ඊට පස්සේ දරුවෝ ජැක්වාර්ඩ්ගේ සිදුරුපත් වලට පස්සේ නිපදවනවා චාල්ස් බැබේජ් විසින්. චාල්ස් බැබේජ් එයා තමයි දරුවෝ අපිට වැදගත්ම පුද්ගලයා මේ ඉතිහාසයේ ඉන්න. හැබැයි මේගොල්ලෝ මේ වැඩ ටික කරපු හින්දා තමයි දරුවෝ එයාට පරිගණකයේ පියා වෙන්න පුළුවන් වෙන්නේ. හරිද? පරිගණක විද්‍යාවේ පියා. හැබැයි නූතන පරිගණක විද්‍යාවේ පියා නෙවෙයි දරුවෝ. නූතන පරිගණක විද්‍යාවේ පියා චාල්ස් බැබේජ් නෙවෙයි. නූතන පරිගණක විද්‍යාවේ පියා වෙන්නේ ඇලන් ටියුරිං. හවුද? ඇලන් ටියුරිං. හරිද? දැන් ලියන්න දරුවෝ මෙහෙම. වෙනම ලියන්න දරුවෝ එක ගොඩේ ලියන්න එපා. කරුණු විදිහට ලියන්න පුදු වෙන්න. හරි? ඡේද නිකන් ලියාගෙන මේක නව කතාවක් නෙවෙයි. හරිද? දැන් ලියන්න. Charles Babbage. Charles Babbage. හරිනේ Charles Babbage. විසින් difference engine නිර්මාණය කරන ලදී. Charles Babbage විසින් difference engine නිර්මාණය කරන ලදී.
මෙම ඩිෆරන්ස් එන්ජිම මගින් සිදු කරගත හැකි වූයේ මෙම ඩිෆරන්ස් එන්ජිම මගින් සිදු කරගත හැකි වූයේ එකතු කිරීම සහ අඩු කිරීම පමණි. බලන්න දරුවෝ මිනිස්සු නැහිච්ච තරම් එකතු කරන්නලු. එකතු කිරීම සහ අඩු කිරීම පමණි. නමුත් මේ සාර්ථක නොවුනි. එහෙනම් ඒක සාර්ථක ව්‍යාපෘතියක් නෙවෙයි දරුවෝ. අර මගදී කඩාකප්පල් වෙනීම තියෙනවා. හරිනේ. ලංකාවේ නම් ගොඩක් ව්‍යාපෘති දරුවෝ මගදී කඩාකප්පල් වෙනවනේ. ඒ වගේ. මේක කඩාකප්පල් වෙච්ච. ඒක සාර්ථකුනේ නෑ දරුවෝ. හැබැයි ආ ඒකේ ආකෘතිය නිර්මාණය. ඔහු විසින් එහි ආකෘතිය නිර්මාණය කරලා හරිද? ඒතර දරුවෝ චාල්ස් බැබේජ් විසින් මේක නිර්මාණය කරන්න හැදුවා. එහෙනම් ඒක හරියේ නෑ. ඊපාර එයා නිර්මාණය කරනවා වෙන්නේ ඇනලිටිකල් එන්ජින් කියලා. විශ්ලේෂක යන්ත්‍රය කියන එක. හරිද? විශ්ලේෂක යන්ත්‍රය කියලා උපකරණයක් නිපදවනවා. එතකොට ලියන්න දරුවෝ. චාල්ස් බැබේජ් විසින් ඩිෆරන්ස් එන්ජිම අසාර්ථක වූ පසු විශ්ලේෂක යන්ත්‍රය නිර්මාණය කරන ලදී. විශ්ලේෂක යන්ත්‍රය නිර්මාණය කරන ලදී. ඒකට දරුවෝ කියන ඇනලිටිකල් එන්ජින්. analytical engine analytical engine හරිද? ඒතර යා ඔන්න දරුවෝ මේ ඇනලිටිකල් එන්ජින් කියන එක නිර්මාණය කරනවා. දරුවෝ මේ ටික අද ඉවර කරාම මේක පාඩම් කරගන්න. මෙන්න මේ ඇනලිටිකල් එන්ජිනියරිං එකේ තිබෙන විශේෂත්වය තමයි දරුවෝ දත්ත ආදානය කිරීමට උපක්‍රම තිබුණා. දත්ත ආදානය කරන්න උපක්‍රම තිබුණා. ඊළඟ දරුවෝ දත්ත ප්‍රතිදානය කරන්න උපක්‍රම තිබුණා. ඒතර දරුවෝ සාමාන්‍යයෙන් අපි කරන්නේ ඉස්සර කාලේ අතීතයේ තිබිච්ච යන්ත්‍රවල පුළුවන් දත්ත ආදානය කළා ප්‍රතිදානය කරගන්න විතරයි. හරිද? හැබැයි මෙයාගේ තිබිච්ච විශේෂත්වය තමයි මේ සකස් කරන දත්ත තැම්පත් කර ගැනීමේ හැකියාවක් තිබුණා. තැන්පත් කර ගැනීම. එතකොට ඒ වගේම මෙයාට දත්ත සැකසීමේ හැකියාවක් තිබුණා. බලන්න යාට තිබිච්ච හැකියාවන් ටික. දත්ත ආදානය කිරීමේ හැකියාව තිබුණා. දත්ත ප්‍රතිදානය කිරීමේ හැකියාව තිබුණා. දත්ත සකස් කිරීමේ හැකියාව තිබුණා. දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව තිබුණා. අන්න දරුවෝ මේ සියලුම දේවල් අතුලත් කළ මේ යන්ත්‍රය නිපදවපු විදිහ තමයි. නැත්නම් මේ දත්ත ගබඩා කිරීමේ සංකල්පය ඉදිරියට කරපු විදිහ තමයි. මෙයා පරිගණකයේ ක්‍රියා විදිහට හඳුන්වන්නේ. හරිද? මෙන්න මේ පොඩි සටහන දාන්න. පොඩි සටහන දාන්න.
හරි දරුවෝ ලියන්න. විශ්ලේෂක යන්ත්‍රයට දත්ත ආදානය කිරීම සඳහා අවශ්‍ය වන උපාංග දත්ත ප්‍රතිදානය කිරීම සඳහා අවශ්‍ය වන උපාංග දත්ත සැකසීම සඳහා අවශ්‍ය උපාංග දත්ත ගබඩා කිරීම සඳහා අවශ්‍ය වන උපාංග අන්තර්ගතව පැවතුනි. චාල්ස් බැබේජ්ගේ මෙම පරිගණක සංකල්පය චාල්ස් බැබේජ්ගේ මෙම පරිගණක සංකල්පය පරිගණකයන් සඳහා පසුකාලීනව භාවිතා වූ නිසා පරිගණකයන් සඳහා පසුකාලීනව භාවිතා වූ නිසා පරිගණකයේ පියා ලෙස චාල්ස් බැබේජ් හඳුන්වයි. පරිගණකයේ පියා ලෙස චාල්ස් බැබේජ් හඳුන්වයි. හරි. දරුවෝ මේ ඇනලිටිකල් එන්ජින් එකට අවශ්‍ය වැඩසටහන ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ චාල්ස් බැබේජ්ගේ යාළුවෙක්. හරිද? එයාගේ නම ඇඩා ඕගස්ටා ලව්ලෙස්. හරිද? ඇඩා ඕගස්ටා ලව්ලෙස් තමයි. එතකොට එයා තමයි දරුවෝ මෙයාට මේ පරිගණකයට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. හරිද? ඒකින්ද ඇඩා ඕගස්ටා ලව්ලෙස් කියන කාන්තාව හඳුන්වනවා ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව විදිහට. ඒ කියන්නේ දරුවෝ ඊට කලින් කවුවත් එහෙම පරිගණක ක්‍රම ලේඛනයක් ලියලා නැහැ පරිගණකේ. ඒකින්ද අපි යාව තමයි සලකන්නේ ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව කියලා. ඒතර දරුවෝ ප්‍රථම පරිගණක ක්‍රම ලේඛකෙක් නෑ. ඉන්නේ ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව. හරිනේ? ලියන්න. වෙනම විශ්ලේෂක යන්ත්‍රය සඳහා අවශ්‍ය පරිගණක වැඩසටහන නිර්මාණය කරන ලද්දේ चार्ल्स बेबेज के यह लियाकू एडा अडा नहीं होती एडा ओगास्टा लोवलेस
ඇඩා ඕගස්ටා ලොව්ලේස් ඔබ ලොව්ලේස් කියලා කියනවා ලව්ලේස් කියලා කොහොම හරි කියවන ඇඩා ඇය ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව ලෙස හඳුන්වයි. ඇය ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව ලෙස හඳුන්වයි. හරිද? දරුවෝ මේ ඇඩා ඕගස්ටා ලව්ලේස්ගේ නමින් පරිගණක භාෂාවක් තියෙනවා. ඇඩා. මොකද පරිගණක භාෂාවේ නම? ඇඩා. මේ පරිගණක භාෂාව නිර්මාණය කරන යුද හමුදා කටයුතු වලට. එතකොට මේ පරිගණක ක්‍රමලේඛනයට ගෞරව කිරීමක් වශයෙන් දරුවෝ මේ පරිගණක භාෂාවේ නම ඇඩා. හරිද? ඇඩා. දෙයක්. ඇඩා ඕගස්ටා ලව්ලේස්ට ඇඩා ඕගස්ටා ලව්ලේස්ට ගෞරව කිරීමක් වශයෙන් ඇඩා නැමැති පරිගණක භාෂාව ඇඩා නැමැති පරිගණක භාෂාව නිර්මාණය කරන ලදී. මෙම පරිගණක භාෂාව භාවිතා කරන ලද්දේ මෙම පරිගණක භාෂාව භාවිතා කරන ලද්දේ යුද හමුදා කටයුතු සඳහාය. යුද හමුදා කටයුතු සඳහාය. ගොඩක් වෙලාවට දරුවෝ ඉස්සර මේ පරිගණකයේ කියන එක යුද්ධෙත් එක්ක සම්බන්ධ වෙලා දෙවන ලෝක යුද්ධෙත් එක්ක ඔක සම්බන්ධ වෙලා හරි දරුවෝ. එතන ඇඩා හරි. ඒ ටික හරි. ඊළඟ දරුවෝ දාන්න මාතෘකාව විද්‍යුත් යාන්ත්‍රික යුගය. විද්‍යුත් යාන්ත්‍රික යුගය. හරි දරුවෝ විද්‍යුත් යාන්ත්‍රික යුගය. දරුවෝ රික්ත නලය කියලා විද්‍යුත් උපාංගයක් තියෙනවා. ඔන්න ඔය වගේ දරුවෝ. හරිද? විදිහ normal ස්වරූපයෙන් යන්නේ දරුවෝ. මේකට අපි කියනවා රික්ත නලය කියලා.
रिक्त नलය හරිද දරු? ඒ කියන්නේ මේකට අපි ඉංග්‍රීසියෙන් කියන වැකියුම් ටියුබ් කියලා. වැකියුම් ටියුබ්. හරිද? මේ රික්ත නලය කියන එක නිර්මාණය වෙන්නේ මෙන්න මේ විද්‍යුත් යාන්ත්‍රිකයකින්. මේ වැකියුම් ටියුබ් කියන එක නිර්මාණය වෙන්නේ දරුවෝ විද්‍යුත් යාන්ත්‍රිකයකින්. මේක නිර්මාණය කරන්නේ ලීත පොරස් කියන උජ්ජලයක්. ලීත පොරස්. හරිද? මෙන්න මේ වැකියුම් ටියුබ් එක තමයි දරුවෝ විද්‍යුත් යාන්ත්‍රිකයකදී පාවිච්චි කරන්නේ පරිගණක නිර්මාණය කරන්න. හරිද? හරි දරුවෝ. මේ සටහන පොඩ්ඩක් අඳින්න මේ රූපේ. ඇඳලා අපි පැත්තෙන් ලියමු. පොඩි බල්බ් එකක් වගේ දරුවෝ. ලියන්න දරුවෝ. ලීත පොරස් විසින් රික්ත නල සොයා ගන්නා ලදී. රික්ත නල සොයා ගන්නා ලදී. විද්‍යුත් යාන්ත්‍රිකයකදී මෙම රික්ත නල භාවිතයෙන් පරිගණක නිර්මාණය කරන ලදී. මෙම රික්ත නල භාවිතයෙන් පරිගණක නිර්මාණය කරන ලදී. හරි.
දරුවෝ තේරුම් ගන්න විද්‍යුත් යාන්ත්‍රික යෝගයේ රික්ත නල කියන උපාංගය පාවිච්චි කරනවා. හරි. එතකොට දරුවෝ ඊට පස්සේ හර්මන් හොලරිත් හරිද? හර්මන් හොලරිත් කියන විද්‍යාඥයා නැත්නම් එයා ආචාර්යවරයෙක් දරුවෝ. එයා නිර්මාණය කරනවා දරුවෝ ටැබියුලේටින් මැෂින් කියලා උපකරණයක්. tabulating machine. දරුවෝ මේ යන්ත්‍රය හදන්න පාවිච්චි කරනවා පංච් කාඩ්. දරුවෝ මේ පංච් කාඩ් එකක් දැන් ගත්තාම ඕගොල්ලෝ දන්නවනේ මේකේ සිදුරු තියෙන දරුවෝ. මේකේ සිදුරු තියෙන තැනින් දැන් හිතන්න දරුවෝ මෙතනින් වයර් එකක් ඇවිල්ලා මෙතනින් තියෙනවා එහා පැත්තට වයර් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් දරුවෝ මම මේ සිදුර තියෙන තැන මම මේ විදිහට දෙනවා මෙන්න මේක කාඩ් පත. ඒකේ මෙන්න මෙතන සිදුරක් තියෙනවා පැත්තෙන් බැලුවා. හරිද? මෙතනින් කම්බියක් තියෙනවා. මෙතනුත් කම්බියක් තියෙනවා. මෙතනින් යම්කිසි උපකරණයක් තියෙන බල්බ් එකක් වගේ. දැන් දරුවෝ මේක සම්බන්ධ වෙයිද? මේක සම්බන්ධ වෙයිද? මෙතන දරුවෝ තියෙනනේ කාඩ්පත හරහා විදුලිය යන්නේ නැහැ නේ දරුවෝ. ඒකෙන්ද සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි දරුවෝ මෙතන හරියටම සිදුරට සෙට් වුණොත් අන්න දරුවෝ ඒ දෙක සම්බන්ධ වෙනවා. පොඩි දෙයක් මේ කියන්නේ හොඳේ පටලවා ගන්න එපා. උඹට හිතන්න යන්නත් එපා. අවශ්‍ය දේ විතරක් හිතන්න. හරි මම ඒක නෝට් එකේ යනකොට කියලා දෙන්නම් ආයි කියමු අපි මෙහෙම. ආචාර්ය හර්මන් හොලරිත් විසින් tabulating machine නැමැති උපකරණය නිර්මාණය කරන ලදී. tabulating machine නැමැති උපකරණය නිර්මාණය කරන ලදී. මෙම උපකරණය නිර්මාණය කිරීම සඳහා සිදුරුපත් භාවිතා කරන ලදී. සිදුරුපත් හරහා විද්‍යුත් සම්බන්ධක යොදා ගනිමින් වරහන් ඇතුලේ කම්බි යොදා ගනිමින් ඒවා එකිනෙක සම්බන්ධ වීම හෝ නොවීම මගින් විද්‍යුත් සංඥා ක්‍රමයක් නිර්මාණය කරන ලදී.
මෙම සංඥා ක්‍රමය පොලරික් සංඥා ක්‍රමය ලෙස හඳුන්වයි. පොලරික් සංඥා ක්‍රමය ලෙස හඳුන්වයි. ඔන්න බලන්න දරුවෝ මෙන්න මෙහෙම පද්ධතියක් කියන්නේ. පොඩ්ඩක් බලන්න දරුවෝ තේරුම් ගන්න ලේසි. දැන් දරුවෝ මේ තියෙන බල්බ් ටික මේ බල්බ් ටික දරුවෝ මෙන්න මේ බැටරිය හරහා සම්බන්ධ කරලා තියෙන්නේ මේ තියෙන කම්බියාව. හැබැයි ඒ කම්බියෙන් ගන්න තියෙන දරුවෝ. ඒ කම්බිය අතරින් යවලා තියෙනවා දරුවෝ කාඩ් පතක් සිදුරු කාඩ් පතක්. දැන් හිතන්න මෙතන සිදුරක් තියෙනවා. මෙතන සිදුරක් නැහැ. මෙතන සිදුරක් තියෙනවා මෙතන සිදුරක් තියෙනවා. මෙතන සිදුරක් නැහැ ආයෙත් මෙතන සිදුරක් තියෙනවා. හරිද? දැන් දරුවෝ තේරුම් ගන්න මේ සිදුර හරහා හරිද? මේ සිදුර හරහා මේ කම්බි දෙක සම්බන්ධ වෙනවා. මේ සිදුර හරහා මේ කම්බි දෙක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. මේක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි දරුවෝ මේක හරහා මේ දෙන්න දැන් සම්බන්ධ වෙන්න බැරුව ඉන්නේ. මේක හරහා මේ දෙන්න දැන් සම්බන්ධ වෙන්න බැරුව ඉන්නේ. ඒතකොට දරුවෝ මේ තියෙන්නේ සිදුරු කාඩ් පත. මේ තියෙන්නේ පංච් කාඩ් එක. තේරුම් ගන්න තේරෙන්නේ නැත්නම් අහන්න. අපි දරුවෝ කම්බි ටික මෙහෙම තියලා එකිනෙකට කෑවෙන්න ඔන්න පිළ තියලා කාඩ් පත ඒකෙන් රිංගවනවා. කාඩ් පත ඒකෙන් රිංගුවාම සමහර සිදුරු හරහා කම්බි දෙක සම්බන්ධ වෙනවා. ඒතර මේ තියෙන්නේ සිදුරක්. හරිද? මේ තියෙන්නේ සිදුරක්. හරිද? මෙතන සිදුරක් නැහැ. දැන් මොකද වෙන්නේ? සිදුර හරහා සම්බන්ධ වෙන බල්බ් විතරක් පත්තු වෙනවා. මේ බල්බ් එක පත්තු වෙනවා. මේ බල්බ් එකක් පත්තු වෙනවා. මේක පත්තු වෙන්නේ නැහැ. මේක පත්තු වෙනවා. මේක පත්තු වෙන්නේ නැහැ. මේක පත්තු වෙනවා. ඒක දරුවෝ මේ කාඩ් පතේ තියෙන ටික මේ බල්බ් වලින් බලා ගන්න පුළුවන්. ඔන්න ඕකට තමයි දරුවෝ කියන්නේ. මොකද්ද? පොලරික් සංඥා ක්‍රමය කියන්නේ. මේ සිදුරු කාඩ් පත හරහා කම්බි සම්බන්ධ වීම හෝ නොවීම. අනේ මේ රූප සටහන අඳින්න දරුවෝ. සිදුරු තියෙන හරහා කම්බි දෙක සම්බන්ධ වෙනවා කියලා පෙන්නන්න සිදුරු ඇත්තට කම්බි සම්බන්ධ වෙන්නේ නැහැ කියලා පෙන්නන්න. මේක කාඩ් පත දරුවෝ මේක කාඩ්බෝඩ්. කාඩ්බෝඩ් හරහා විදුලිය යන්නේ නැහැනේ. හරි ටක් ගාලා ඉන්න ටක් ගාලා ඉන්න.
හරි දරුවෝ ඉක්මන් කරන්න. දරුවෝ ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. දැන් මට මේ ඔයගොල්ලෝ ඇඩ්‍රස් එක එවුවා මම ටියුට් ටික එවනවා. ඊට පස්සේ මේ විදිහට අපි වැඩ ටික කරගෙන යමු. මේ මුල් හරිය පොඩ්ඩක් ලියන්න තියෙන දේවල් තියෙනවා. පාඩම් කරන්න තියෙන දේවල් තියෙනවා. ලබන සතියේ මම පාඩම් කරන ක්‍රමය කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඒ ක්‍රමයට ලබන සතියේ පාඩම් කරන්න. තාම දරුවෝ මේක ඉවර වෙන්නේ. මේ කොටස ඉවර වුණාම මම කියලා දෙන්නම්. ඉතිහාස කොටස. අද ඉවර කරන්න පුළුවන් වුණොත් අද කියලා දෙන්නම්. ටිකක් තියෙන දරුවෝ මේ. හරි දරුවෝ. ඊට යන දරුවෝ forward ඒක ලියන්න දරුවෝ මේක තා පොඩි කියලා තියෙන forward එකකට එන්න ලියන්න මෙහෙම අපි ලියමු මෙහෙම මේක ඇන්දලි මේකට යටින් ලියන්න ඉහත දක්වා ඇත්තේ හර්මන් හොලරිත්ගේ විද්‍යුත් සංඥා ක්‍රමයයි ඊට වෙනම ලියන්න හර්මන් හොලරිත් විසින් ඉන්පසු tabulating machine company ලෙස ආයතනයක් පටන් ගන්නා ලදී. tabulating machine company ලෙස ආයතනයක් ආරම්භ කරන ලදී. පසුකාලීනව එම ආයතනය IBM කරු එක දෙවන්ත සමාගමක් IBM තාමත් තියෙනවා IBM සමාගම ලෙස නම් කරන ලදී. හරි. ඒ දරුවෝ හර්මන් හොලරිත්නේ ඊට පස්සේ දරුවෝ හෝවර්ඩ් ඒකන් යනවා. හෝවර්ඩ් ඒකන් දරුවෝ මේ හෝවර්ඩ් ඒකන් කියන ආචාර්යවරයා නිර්මාණය කරනවා දරුවෝ මාක් 1 කියලා යන්ත්‍රයක්. මාක් 1 කියලා යන්ත්‍රයක් දරුවෝ සාමාන්‍යයෙන් ටොන් 5ක විතර යන්ත්‍රයක් දරුවෝ අති විශාල යන්ත්‍රයක්. ඉස්සර කාලේ පරිගණකයක් කියන්නේ කෙලින්ම කාමරයක් තරම්. ලොකු වට මොනවද? රික්ත නල හයි කළා ටොන් 5ක් විතර බරයි දරුවෝ. මෙන්න මේ මාක් 1 කියන යන්ත්‍රය නිපදවන හෝවර්ඩ් ඒක. ඒකෙන් දරුවෝ කරන්න පුළුවන් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම කියන කටයුතු විතරයි. හරිද? නේද දරුවෝ? හෝවර්ඩ් ඒකන් නැමැති ආචාර්යවරයා විසින් මාක් 1 නැමැති යන්ත්‍රය නිර්මාණය කළා.
මෙම යන්ත්‍රය මගින් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම ආදී කටයුතු සිදු කර ගැනීමට හැකියාව තිබුණා. මෙම යන්ත්‍රය මගින් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වැනි කටයුතු සිදු කර ගැනීමේ හැකියාව තිබුණා. මෙම යන්ත්‍රය ටොන් 5ක පමණ බරින් යුක්ත විය. මෙම යන්ත්‍රය ටොන් 5ක පමණ බරින් යුක්ත විය. හරි. එතකොට දරුවෝ මේ හෝවර්ඩ් ඩේටන් විසින් නිර්මාණය කරන ලද මාක් 1 කියන යන්ත්‍රය. ඉතින් ඕක මතක තියා ගන්න ඕන දරුවෝ. ඕක මතක තියාගන්න තු මේ වැඩ කරන්න බෑ. මේ ටික පාඩම් කරන්න ඕන. මේ සතියෙම පාඩම් කරන්න ඕන. ටියුට් එක ආවම MCQ ටික කරන්න කියනවානේ. පාස් පේපර්ස් ටික කරන්න කියන වැඩ ගොඩයි. ඊට පස්සේ දරුවෝ ජෝන් වින්සන් අටනාසොෆ් වින්ස්ටන් අමුතු නම් දෙන්නද ජෝන් වින්ස්ටන් අටනාසොෆ් කියන පුද්ගලයායි ක්ලිෆර්ඩ් බෙරි දැන් දරුවෝ මේ නම් ටික අහලා ICT අමාරුයි කියලා හිතන්න එපා හොඳේ. මේ නම් ටිකක් දරුවෝ ඕවා නිකන් මතකේ ඉන්න දෙපාර තුන් පාර කියනකොට. හරි. ජෝන් වින්ස්ටන් ඇඩ්නාප්සොෆ් සහ ක්ලිෆර්ඩ් බෙරි එක්ක වෙලා පරිගණකයක් හදනවා. වැඩේ තියෙන දරුවෝ මේගොල්ලන්ට මේ පරිගණකේ හදලා ඉවර කරගන්න බැරි වෙනවා. හරිද? හදලා ඉවර කරගන්න බැරි වෙන දරුවෝ. පසු කාලීනව ඒක නිර්මාණය කරනවා. ඒක නම් හඳුන්වනවා දරුවෝ ABC පරිගණකය කියලා. හරිද? ඒ කියන්නේ දරුවෝ අට්නාසොෆ් බෙරි කම්පියුටර්. අට්නාසොෆ් බෙරි කම්පියුටර්. හරිනේ. ඒ දෙන්නගේ නම් දෙකෙන් තමයි මේ කම්පියුටරේ නම දාලා තියෙන්නේ. ABC. ඒක ලියන්න දරුවෝ. ජෝන් වින්ස්ටන් අට්නාසොෆ් සහ ක්ලිෆර්ඩ් බෙරි එකතු වී පරිගණකයක් නිර්මාණය කරන ලදී. නමුත් එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ගැනීමට නොහැකි විය. පසු කාලීනව ඔවුන්ට ගරු කිරීමක් වශයෙන් ABC පරිගණකය ලෙස නම් කරන ලදී.
ABC යනු attendance of basic computer යන්නයි. උදාහරණ පුළුවන්ද? ඒ ප්‍රශ්නේ. ABC යනු attendance of basic computer යන්නයි. හරිද දරුවෝ? මෙම ABC පරිගණකයේ යනු පළමු විද්‍යුත් පරිගණකයයි. පළමු විද්‍යුත් පරිගණකයයි. ආදරුවෝ මේකට කලින් අපිට දාන්න බැරුණා විද්‍යුත් යුගයේ. හරි. උගන්නන් දරුවෝ මෙන්න මේ කාරණේට උඩින් මේ ජෝන් විල්සන් ඇඩ්වාන්ස් ඔෆ්ට කලින් විද්‍යුත් යුගය කියලා දාන්න. විද්‍යුත් යුගය. ඒක දාන්න අවතුන දරුවෝ. එක දිගට කියාගෙන ආදරුවෝ කරුණු ටික තුන්නේ විද්‍යුත් යුගය කියන කියනවා. දාගන්න දරුවෝ එතන විද්‍යුත් යුගය. හරිද? ඊට පස්සේ දරුවෝ මේ ABC කියන පරිගණකයට පස්සේ අපි කතා කරනවා ENIAC කියන පරිගණකයක් ගැන. ENIAC. ENIAC. ENIAC කියන එක දරුවෝ අපිට දිගාරින්න පුළුවන්. හරිද? ENIAC කියන එක අපිට දිගාරින්න පුළුවන් දරුවෝ. Electronic numerical integrator and computer. දරුවෝ මේ ENIAC කියන යන්ත්‍රය තමයි පළමු පොදු කාර්ය ඉලෙක්ට්‍රොනික සංඛ්‍යානික පරිගණකය කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ පොදු කටයුතු සඳහා උද්‍යෝගයේ. හරිද? පාවිච්චි කරන ප්‍රථම පරිගණකය දරුවෝ ENIAC. පාවිච්චි කරන ප්‍රථම පරිගණකය දරුවෝ මොකක්ද? ENIAC කියලා කියනවා. හරි අපි ලියමු දරුවෝ. මාතෘකාවේ රෝග දාන දරුවෝ. මාතෘකාවේ රෝග දාන
අනුමාතෘකාවක් හොඳ අනුමාතෘකාවක් පිළිබඳව දරුවෝ දැන් මේක එලියක් යුනිවැක් එඩ්වැක් එක්සැක් කොහොම යනවද දරුවෝ ඒක මතක තියාගන්න වෙනවා හරිද ලියන්න එලියක් යන්ත්‍රයේ නම පළමු පොදු කාර්ය ඉලෙක්ට්‍රොනික සංඛ්‍යාන්ක පරිගණකයයි පළමු පොදු කාර්ය ඉලෙක්ට්‍රොනික සංඛ්‍යාන්ක පරිගණකයයි මෙය නිපදවීමට දායක වූයේ ප්‍රෙස්පර් එක අල්රායි නම් කියනවා ප්‍රෙස්පර් එක John William Moultrie Moultrie John William Moultrie ඔක දරුවෝ විවිධ විදිහට શબ્ද ගන්න පුළුවන් Moultrie කියලා කියන්නත් පුළුවන් M A U C H L Y කියන Moultrie එක විදිහට શબ્ද කරන්න පුළුවන් හොඳයි වැඩි ඉංග්‍රීසියෙන් නම ලියාගන්න කිසි එක උඹට શબ્ද කරන්න බැරුණත් කියලා තමයි මේ සිංහලෙන් දෙන්නේ ප්‍රෙස්පර් එක ජෝන් විලියම් මූට්ලි විසිනි මෙම පරිගණකය තුළ රික්ත නල භාවිතයට ගන්නා ලදී. මෙම පරිගණකය තුළ රික්ත නල භාවිතයට ගන්නා ලදී. පරිගණකය තුළ රික්ත නල 18000ක් පමණ පැවතුනි. රික්ත නල 18000ක් පමණ පැවතුනි. එනිය පරිගණකයේ දක්නට ලැබෙන දුර්වලතාවයන් වලදී අධික තාපය නිසා රික්ත නල ඉතා ඉක්මනින් දැවී යාමත්
ඒ අතිවිශාල යන්ත්‍රයක් වීමක් එමෙන්ම රික්ටනල 18000ක් වැනි විශාල සංඛ්‍යාවක් භාවිතා වූ නිසා රික්ටනල 18000ක් වැනි විශාල ප්‍රමාණයක් භාවිතා වූ නිසා අධික විදුලි පරිභෝජනයක්ද මෙමගින් සිදු කරන ලදී. හරිදරුවෝ අහගන්න පොඩි දෙයක්. මේ පාඩමේ තව කියන්නේ පාඩමේ ඉතිහාසය කියන කොටස මට ලබන සතියේ උඹට ඉවර කරලා දෙන්න. ඊට පස්සේ දරුවෝ දෘඩාංග කියන කොටසට අපි යන්නේ. ඒක ප්‍රැක්ටිකල් විෂය කොටසක් අරන්. ඒකේ අපි සාමාන්‍යයෙන් පන්ති දින උපකරණ පාවිච්චි කරනවා. දැන් දරුවෝ මේක ඔන්ලයින් ක්ලාස් එකක් ඉදලා අපිට උපකරණ දෙන්න පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. අපි ඒක දරුවෝ මම ගෙනාලා මෙතනදී පෙන්නලා මේ දේවල් කරලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ ඒක බලන්න. සමහර ඒවා මට වීඩියෝ එකක් නෙවෙයි ඒකට ඒක වීඩියෝ විදිහට බලන්න. ඒක දරුවෝ එහෙම කරා කියලා අවුලක් වෙන්නේ නැහැ. අපි මේ ප්‍රැක්ටිකලි එක තවදුරටත් කරා. ඒක ඔයගොල්ලෝ හොඳට තේරෙන්න ඕනේ හින්දා. නැත්තම් එහෙම කරන්නේ කියලා නෑ විෂය නිර්දේශය. ඒකට එහෙම කරාම හොඳට මතක හිටින්න. ඕනම දෙයක් ප්‍රැක්ටිකලි ගත්තා මතක හිටින්න. ඒකයි. මම දැන් ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න හදන්නේ මේ සතියේ පාඩම් කරන විදිය. මොකද දරුවෝ මෙන්න මේ පාඩම් කර ගන්න ඕනේ මේ කරුණු ටික ලස්සනට. මේ කරුණු ටික ලස්සනට පාඩම් කරගන්න. හරිද? දැන් මෙන්න මෙහෙමයි දරුවෝ. ඔයගොල්ලෝ මන් දන්නේ නැහැ පිටු කීයක් ඔතන ලියවද කියලා. ඒක අපි අදාළ නොකරගෙන ඉන්නකෝ. ඔයාලා දරුවෝ තාම 2020 ළමයිනේ. ඒකින්ද ඔයගොල්ලෝ දවසකට එක පිටුවක් පාදයක් කරා නම් ඇති ICT. ඔයගොල්ලෝ විභාගයට අවුරුද්දක් විතර ලක් වෙලා නම් දවසට පිටු 3ක් පාඩම් කරන්න වෙනවා. තාම ඔයගොල්ලෝ 23 හින්දා දවසකට එක පිටුවක් ICT පාඩම්. එක පිටුවද වැඩි නෑ. හරි සරලයි. දවස් 7ට පිටු 7යි. දරුවෝ අපි ක්‍රමානුකූලව ඕන මේ දේවල් කරා. අපි නිකන් හිතපු ගමන් පාඩම් කරන්න හිතාගෙන විභාගෙ ලඟ වුණාම පාඩම් කරනවා. ඒ දේ මෙතන A level වලට හරියන්නේ නැහැ දරුවෝ මම මේක අත්දැකීමෙන් කියන්නේ. O level වලට අවසාන මුක්තේ පාඩම් කිරීම සාර්ථක වුණාට A level වලට අවසාන මුක්තේ පාඩම් කිරීම සාර්ථක නැහැ දරුවෝ. ඒකෙන්ද මම මෙන්න මේ කියන ක්‍රමයේ අත්දැකීම් ඉඳලා යොදාගත්තොත් ඔයාලට අති සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විභාග. අනිවාර්යෙන් ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් හරි අයිලන්ඩ් රෑන්ක් එකක් හරි දාගන්න. එහෙම දාපු ළමයි අපේ පන්තියේ ඕන තරම්. හරිද? ඒකෙන් දාගන්න. ඔයා කරන්න ඕන අද කරපු පාඩමේ පළවෙනි පිටුව ගන්න. පළවෙනි පිටුව අරගෙන ඔයා මේක පාඩම් කරනවා. ඒකේ තියෙන කරුණු ටික පාඩම් කරලා වැදගත් දේවල් highlight කරගන්නවා. උඩු කරගන්නවා. ඔයාගේ පොතේ ඔයාට ඕනේ විදිහට රූප සටහන් ටික බලලා ඒ අවශ්‍ය දේවල් ටික පාඩම් කරගන්න. පැහැදිලිද? ඊට පස්සේ දරුවෝ ඔයාලා ඒක පාඩම් කරලා ඉවර වෙලා විනාඩි 30ක් 40ක් වෙන වැඩක යෙදෙන්න. ඒ කියන්නේ දරුවෝ ආ කරන්න තියෙන වෙනත් මොකක් හරි කරන්න හැබැයි පාඩම් කිරීම කරන්න එපා ඒ විනාඩි 40. ඒ කියන්නේ වෙන විෂයක් පාඩම් කරන්න යන්න එපා ඒක අස්ස. ඔයාලා වෙන වැඩක් කරන්න ගානක් හදන දෙයක් හරි. සින්දුවක් අහන්න නැත්නම් ගෙදර දොරේ වැඩක් කරලා. කාම රිලැක්ස් එකකිනේ ඔයගොල්ලෝ ඉන්නේ. ඊට පස්සේ දරුවෝ ඔයගොල්ලෝ ගන්න කටු වැඩ පොලයක්. කටු වැඩ පොලයක් ගන්න දරුවෝ. කටු වැඩ පොලයක් අරගෙන ඔයා ලියන්න කැමති පෑනක් අරගෙන ආරම්භික මතකයෙන් ලියාගෙන යන්න මතකයෙන් ලියන්න හරි මතකයෙන් ලියාගෙන යන්න ඇබකසිය ගැන ඇද්දල තීරු ගැන ස්ටෙප් රෙකෝඩර් එක ගැන ඌව ගැන ලියාගෙන යන්න පළවෙනි පිටුව පාඩම් කරා යම් විවේකයක් ගත්ත පැයක විතර හරිද ඊට පස්සේ මේක ලියන කරලා බලන්න තමන් ලියපු එකේදී මම දීපු නෝට් එකේ මොනවද ඇත්තටම කියන කරුණු කියලා. අන්න ඒ කරුණු මේ පොලේ වෙන පාටකින් රතු පාටකින් ලියා ගන්නවා.
මේක ලියවිලා නැහැ මේක ලියවිලා නැහැ කියලා. හරිද? දැන් දරුවෝ මේ නෝට් එක මම දීපු විදිහටම ලියවෙන්න ඕනේ. මාරු වුණාට කමක් නැහැ. හැබැයි කරුණු ටික තියෙනවා. තේරුම් ගන්න. ඊට පස්සේ දරුවෝ මේක පාඩම් කරලා වැඩේ පොඩ්ඩක් කියනවා. තියලා ආයි රැට නිදා ගන්න කලින්. රැට නිදා ගන්න කලින් තව පොලයක් අරගෙන. කැමති නම් අර පොලේම පිටිපස්ස උනත් කමක් නැහැ. අරගෙන ලියාගෙන යනවා. ගොඩක් වෙලාවට දරුවෝ ඔයාලට දැන් මේ කරුණු ටික මගේ හැරෙන්නේ නැහැ. මගේ හැරුණොත් ඒකත් ලියා ගන්නවා. ඒ කියන්නේ දරුවෝ ඒක වැඩිපුර පාඩම් කරනවා. හරිද? ඊට පස්සේ දරුවෝ නිදා ගන්නවා අද දවසේ. නිදාගෙන හෙට දවසේ වැඩ පටන් ගන්නවනේ. වැඩ පටන් ගන්නකොට හෙට දවසේ උදේම කරන්න ඕන ආයෙ මොකද්ද? ආයෙ පොලයක් අරගෙන මේක ලියන්න. එතකොට දරුවෝ එක පොලයක් පාඩම් කරන්න ඔයාලට පැති තුනක් ලියන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක මමත් කරපු දෙයක්. සහ ලෝකෙ පිළිගත්ත ක්‍රමයක්. ඔයා අද මේක කරලා බලන්න. එතකොට දරුවාට පුළුවන් අද දවසේ එක පිටුවක් පාඩම් කරලා ඉවර කරන්න. හැබැයි දරුවෝ මේ විදිහට ලියලා පාඩම් කරොත් ඔයාලේ ජීවිතේ ලෝක අමතක වෙන්නේ. කළා බලන්න 100% සාර්ථක. ඊළඟ දවසේ තා පිටුවක් ගන්න. ඊළඟ දවසේ තා පිටුවක් ගන්න. ඔයා මේ පොළ ටික විසි කරන්නේ නැතුව එක තැනක කොට ගහලා තියා ගන්න දරුවෝ. එතකොට ඔයාට පේනවා ඔයා පාඩම් කරන ප්‍රමාණය එන්නේ වැඩි වෙනවා කියලා. එතකොට ඔයාට ස්ටැටිස් ඔයාගේ අම්මා තාත්තටත් වැඩි. ඔයාගේ විභාගේ රිසල්ට් එක එනකොට ඔයාට තවත් ස්ටැටිස්. හරිද? ඒකින්ද මෙන්න මේ ක්‍රමයට පාඩම් කරන්න පටන් ගන්න දරුවෝ අද ඉඳලා අද ඉඳලම මේකේ පළවෙනි පිටුව පාඩම් කරන්න කරපන් ඉවරුණා. පන්තිය පහට නාවතන දරුවෝ පහට පන්තිය නැත්නම් පස්සේ ඔයා හොඳට ඒකක් දීලා කරලා පළවෙනි පිටුව පාඩම් කරන්න ගන්න මහා මාර්ග විතර පාඩම් කරලා ඉවරලා හතර විතර ඒක එක සැරයක් ලියන්න. ලියන ඉවර වෙලා ආයෙ නිදා ගන්න නම් වෙලා කතා බලනවා නම් බලලා අනම්මන උල් කරන ඒවා කියනවා නීව කරලා ඉවරලා අන්තිමට නිදා ගන්න නම් වෙලා ආයෙ සැරයක් ලියන්න. ආයෙ හෙට උදේට එක සැරයක් ලියන්න. හරි. ඕගොල්ලෝ දරුවෝ මට ඔයාගේ ඇඩ්‍රස් එකයි නමයි දැන් දාන්න දරුවෝ අන්ති ඉවරුණාන් පස්සේ ඒකට දරුවෝ ඕගොල්ලෝගේ ටියුට් ටික එවනවා ලබන සතිය නෝට් ටියුට් ටික හම්බ වෙයි. එතකොට දරුවෝ අපිට පුළුවන් ටියුට් එකක් පාවිච්චි කරලා MCQ වල ටිකක් කරගෙන මේක ඉදිරියට ගෙනියන්න. හරි දරුවෝ එහෙනම් අපි අද වෙලෙදී පන්ති නාස්තනවා හැමෝටම සුබ දවසක් කට්ටිය පාඩම් කරන්න අර කියපු විදියට. හරි